හරි. අපිට අර මේ වගේ සිස්ටම් එකක් තිබ්බ කියමුකෝ. නිකන් උදාහරණයකට ගත්තේ දැන් මෙහෙම සිස්ටම් එකක් මම S කියලා ගන්නම් අකුරක්. සිමල්ටේනියස් සිස්ටම් එකක් තියෙනවා. මේ වගේ එකක් මම මේක වෙනුවට S කියලා මෙහෙම අංකනය කරා. මේකට අපි ක්ලාසිෆයි කරන්න පුළුවන් මේ සිස්ටම් එක ආකාර කීපයක් තියෙනවා. මම ඉස්සෙල්ලා හරි මම මෙහෙම කියන්නම්කෝ ඉස්සෙල්ලා. ඔය මොකක් හරි මේ සිස්ටම් එකක් ගත්තොතින් ඕකේ ඔකට අපිට කියන්න පුළුවන් කන්සිස්ටන්ට් කියලා. අනිත් එක මට පුළුවන් ඕනිමම ඔව් මම මේකට දැන් මෙහෙම එකකුත් තියෙනවා. මේක මම නම කියන්නම් homogeneous system එකක්. මේක linear equation system එකක්. ඒකට වෙනම sorry මේක homogeneous වෙන්නේ නැහැ. මේක inhomogeneous. නෑ මේකට non කියලා කියන්නේ in කියලා නෙවෙයි. මෙහෙම දෙකක් ಜಾති දෙකක් තියෙනවා. system of linear equations අපි ඉස්සෙල්ලාම කඩා ගන්න පුළුවන් S කියන එක කැඩෙනවා homogeneous නුයි non homogeneous නුයි කියලා අපිට ආකාර දෙකක් ගන්න පුළුවන්. non homogeneous කියන්නේ මේ දකුණු පැත්තේ ඉන්නේ. අපි දැන් මේක ලියන්න පුළුවන් ax equals b කියලා නේ. ඔය b කියන එක කෙනා මෙයානේ. ඒ කට්ටිය ඉන්න මේට්‍රික්ස් එක. හරි. ඔය හැම අගයක්ම බිඳුවයි නම් ඒ කියන්නේ b කියන මේට්‍රික්ස් එක null මේට්‍රික්ස් එකක්. එහෙමනම් ඒක homogeneous මේට්‍රික්ස් එකක්. කියන්නේ බිඳුව ඒවා තියෙනවා නම් homogeneous වෙනවා. එහෙම නැත්නම් තමයි non homogeneous වෙන්නේ. ඒ කියන්නේ දැන් තේරෙන්නේ නැති මේ කට්ටිය වෙනකොට බිඳුවේ ටික දැම්මනම් මම මේක බිඳුවයි මෙයාත් බිඳුවයි මෙයාත් බිඳුවයි. ඒ කට්ටිය homogeneous equations. එහෙම නැත්නම් මොන හරි අගයන් තියෙනවා නම් මෙහෙම ගමු. ඒ කියන්නේ හැම එකක්ම බිඳුව වෙන්නේ නැත්නම් non homogeneous system එකක් කියලා කියනවා. අපි ඉස්සෙල්ලා non homogeneous එකක් කතා කරමු. non homogeneous system එකක් ගත්තොතින් අපිට කඩන්න පුළුවන් system එක මේ විදිහට consistent solutions නුයි inconsistent solutions තියෙනවා කියලා. මම කියන්නම් මොකක්ද ඒ කියලා. consistent solutions නුයි inconsistent solutions තියෙනවා කියලා ආකාර දෙකකට කඩන්න පුළුවන්. මේකේ තේරුම තමයි consistent solutions කියන්නේ sorry solutions කියන්නේ නැහැ. ඒ කියන්නේ එක්ක system එක consistent නැත්නම් inconsistent. ඒ system එක consistent වෙන්නේ එයාට solutions තියෙනවා නම්. ඒ කියන්නේ මේවට xyz විසඳුම් තියෙනවා නම්
xyz අපිට මේ විසඳන්න පුළුවන් නම් මොනවා හරි විසඳුමක් තියෙනවා නම් බිංදුව 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 හරි මොනවා හරි අගයන් ටිකක් ගන්න පුළුවන් නම් xyz ට අපි කියනවා මේ සිස්ටම් එක කන්සිස්ටන්ට් සිස්ටම් එකක් කියලා. ඉන්කන්සිස්ටන්ට් කියන්නේ xyz ට අගයන් නැහැ. ඒ කියන්නේ පද්ධතිය විසඳන්න බෑ. හරි. ඒ කියන්නේ දැන් ප්‍රැක්ටිකලි හිතුවොත් මොනවා හරි අපි හිතුවොත් කාලය හොයන්න ඕනි මොකක් හරි මොඩල් කරනවා මොනවා හරි දෙයක්. පස්සේ අපි දැන් කාලය හොයන්න ගිහිල්ලා අන්තිමට කාලයට අගයක් එන්නේ නැහැ කියන්නේ මොනවා හරි වෙන්නේ නැහැ කියන එකක් වගේනේ. අන්න ඒ වගේ නිකන් ප්‍රැක්ටිකලි හිතුවොත් එහෙම අදහසක් තමයි තියෙන්නේ. අපි මොනවා හරි xyz අපි හොයන්න හදනවා ඒ ප්‍රැක්ටිකලි එහෙම xyz පවතින්නේ නැහැ. අන්න එහෙම කට්ටියට xyz ට අගයන් එන්නේ නැහැ. ඒතර ඒ වගේ සිස්ටම් එකක් ඉන්කන්සිස්ටන්ට්. එහෙම පවතිනවා නම් එහෙම ඇත්තටම සීන් එකක් වෙනවා නම් xyz ට අගයන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කන්සිස්ටන්ට් කියන දෙන්න තව බෙදෙනවා. මෙච්චරයි බෙදෙන්නේ. කන්සිස්ටන්ට් සොලියුෂන්ස් තියෙන්න පුළුවන්. ට්‍රිවියල් සොලියුෂන්ස් කියලා කියනවා. අනිත් එක හරි මෙතනට මෙතන ට්‍රිවියල් නෙවෙයි මේක යුනික්. හොමොජීනස් එකේ මට ඒ වචනේ ආවේ. හරි මෙතනදී තියෙන්න පුළුවන් සොලියුෂන්ස් ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එක ඉස්සෙල්ලාම සොලියුෂන්ස් තියෙන්න පුළුවන් සිස්ටම් එකක් වෙන්නත් පුළුවන්. සොලියුෂන් එකක් නැති සිස්ටම් එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ සිස්ටම් එකට සොලියුෂන්ස් තියෙනවා නම් ඒ සොලියුෂන්ස් මොන ආකාරයේ ඒවද කියලා අපිට ඇනලයිස් කරන්න පුළුවන් මේ මෙතඩ් මේ ඔය රෝචලන් ෆෝම් එකෙන් එහෙම. සිස්ටම් එකේ තියෙන සොලියුෂන්ස් යුනික් සොලියුෂන්ස්. ඒ කියන්නේ මෙහෙම xyz කියලා අපිට අගයන් එනවා. x සමානයි 1 y සමානයි 3 z සමානයි 0. මෙහෙම මොනවා හරි එනවා අගයන්. එහෙම එනවා නම් xyz ට යුනික් මේ සොලියුෂන්ස් තියෙනවානේ. එක්කෙනාට එක ගානේ x එක සොලියුෂන් එකක් y ටත් එක සොලියුෂන් එකයි z ටත් එක සොලියුෂන් එක යුනික්. තර යුනික් සොලියුෂන්ස් තියෙන්න පුළුවන්. මේ වගේ එකක a ඉන්වර්ස් මේ වගේ එකක එන්නේ එහෙම සොලියුෂන් සෙට් එකක් තමයි. නැත්තම් ඉන්ෆිනිට් සොලියුෂන්ස් තියෙන්නත් පුළුවන්. මම කියන ඇයි කියලා නිකම් ඒ කියන්නේ දැන් xyz ට තියෙන්න පුළුවන් මෙහෙම සිස්ටම් එකක්ම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මේක හරියට කියන්නම් අයිඩියා එක දෙන්නම්. දැනට මේක පොඩ්ඩක් බලන්න. ඉන්ෆිනිට් සොලියුෂන්ස් එන්න පුළුවන් විදියක් තමයි මේ විදියට. x කියන්නේ දැන් t ට අගයන් දාන්න xyz අගයන් සෙට් එක ඕනි තරම් අපිට ගන්න පුළුවන්. කියන්නේ 1 2 3 කියන අගයන් ටික ගලපන්න පුළුවන්. t සමානයි 2 වෙද්දි 2 4 6 කියන කට්ටිය ගැලපෙනවා. එහෙම අනන්තයක් තියෙනවා. ඉන්ෆිනිට් සොලියුෂන්ස් තියෙනවා. උත්තරේ ඉන්ෆිනිටි නෙවෙයි. අනන්ත ප්‍රමාණයක් තියෙනවා සොලියුෂන්ස් ඒ සිස්ටම් එකට. මේ කිව්වා වගේ 1 2 3 වෙන්න පුළුවන්. ඒ කියන්නේ t ට දශම අගයන් දාන්න පුළුවන්. ඒ කියන්නේ නිකිල නෙවෙයි. මෙතන මම ගත්තේ රියල් නම්බර් එකක් කියලා. තාත්වික අගයක්. ඒතර කියන්නේ ගොඩාක් දාන්න පුළුවන් දශම ගණන්නේ අපිට කියන්නේ කොහොම හරි infinite number of solutions ගන්න පුළුවන්. මම ඒක ඇයි කිව්වොත් කටිය coordinate geometry planes එහෙම කළා නැති හින්දා මම පොඩියට කියන්න හදන්නම් මේක. දැන් අපි දන්නවා
මොකක් හරි හරි මෙහෙම කණ්ඩාංක පද දෙකක් ගමු xy coordinate system එකක් තියෙනවා. හරි අපි දන්නවා මං විචල්්‍ය දෙකේ එකක් ගන්න y සමානයි 2x ධන 3 y සමානයි x ධන 5 මෙහෙම දෙකක් තියෙනවා. ඔය දෙක විසඳන්න පුළුවන් අපිට මේ දෙන්න සුළු කරලා නැත්නම් ප්‍රස්ථාරයක් ගහලා. අපි ඉස්සෙල්ලා සුළු කරලා බලමු. සුළු කරොත් දෙන්න අඩු කරන්න පුළුවන්. ඒතර බිඳුව සමානයි x ඍණ 2 කියලා. ඒ කියන්නේ x සමානයි 2. මං කරේ 1 ඍණ 2. ඒතර මෙතනින් බිඳුව එනවා x එනවා ඍණ 2 කියලා එනවා. ඊට පස්සේ මට පුළුවන් x ගිහිල්ලා ආදේශ කරන්න y සමානයි 7 කියලා එනවා. දෙකට ආදේශ කරේ y සමානයි 7 කියලා එනවා. එතකොට x සමානයි 2යි y සමානයි 7. මම මේක ප්‍රස්ථාරය වගේ ගැහුවොත් පළවෙනි එක්කෙනා y 1 දෙවෙනි එක්කෙනා y 2 කියන්නම්කෝ. මෙයා fx කියන්නම්. මෙයාට gx කියන්නම් මම. fx අඳිනවා නම් 2x ධන 3 3ෙන් යනවා කැදශම් පහේද කෙදි පව හරි මේ වගේ එකක් කියමු x සමානයි එකේදී 5 වෙනවා මම දාල වශයෙන් ගත්තේ හරි අනිත් එක y සමානයි x ධන 5 එතකොට 5න් ගිහිල්ලා 5න් ගිහින් එකේදී 6යි වගේ මෙහෙම එකක් නෙන්නේ ඔය දෙක ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක මගේ මේක fx මෙයා gx ඔය දෙන්න ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකේ තමයි මේ දෙන්නගේ විසඳුම තියෙන්නේ නේද? ඒ ලෝක කාලින අපි කරානේ. එතන කියමු. ඒක අපි ආවේ x සමානයි 2යි y සමානයි 7. හරි. දැන් මේ පද්ධතියට unique solutions තිබ්බා. ආය x ට තව වගයක් නැහැ. ඒක unique මොනවා හරි unique solution එකක් දෙන්නටම තිබ්බා. x ට තිබ්බ 2 y ට තියෙන්නේ 7 කියලා. අපි තව සිස්ටම් එකක් බලුවොත් මම ගන්නවා fx සමානයි fx කියලා ගන්නේ y සමානයි x ධන 2 කියන්නම්කෝ. ඉන්න මම මේක ලියන්න නම් මෙහෙම y වියුක්ත කරන්නේ නැතුව yx ඉන්න සමීකරණයක් විදිහට ගන්නම්කෝ. කියන්නේ y ඍණ x සමානයි 2 කියලා නේ යන්න ඕනේ. මම තව එකක් ගන්නවා
මේ තියෙන මගේ පළවෙනි එක, මේ තියෙන මගේ දෙවෙනි එක. හරි. දැන් මේ සමගාමී සමීකරණය විසඳන්නේ කොහොමද? අපිට පේනවා ඒක මම එකයි හැම වෙන්න දුන්නේ. මොකද මේ වගේ කට්ටියට තමයි ඉන්ෆිනිට් සොලියුෂන්ස් සෙට් වෙන්නේ. අපිට දැන් මෙතනදී පෙනුනට මේ උඩින් එක්කෙනාගේ 3 ගුණයක් පල්ලෙහා ඉන්නේ කියලා අර ලොකු ඒවා තියෙද්දි එහෙම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තුනේ වගේ එහෙම එද්දි මොකක් හරි දැන් ඒ වෙලාවට අපි බලමු මේ විදිහට obviously පේන්නේ නැති වෙන්න පුළුවන් ඒ අවස්ථාවට. දැන් මෙතනදී පේනවා මොකද මං xy දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒ හින්දා මං කෙලිම 3න් ගුණ කරන්න විතරයි උන්නේ. මේ තව එක එක ඒවා කරන්න ගියොත් එහෙම නැති වෙනවා. ඒ හින්දා දැනට ඔකට 2D ඒ කියන්නේ 2 variables තියෙන හින්දා මට මේ දැන් ඔකට මේක මෙතනින්ම පේනවා. ඒතර මේ වගේ කට්ටියක් විසඳන්න බෑ. අපි දන්නවා එකම සමීකරණය තමයි මම දෙපාරක් ලියලා තියෙන්නේ. කියන්නේ 2 3න් බෙදුවම පේනවා මෙයාම තමයි එන්නේ කියලා. ඒතර අපි දන්නවා විසඳන්න සමීකරණ මදි කියලා. විචල්්‍ය variables 2යි equations 1යි. දෙකක් තිබ්බට එකම තමයි තියෙන්නේ. දැන් මේක අපි ඉස්සෙල්ලා අපි මෙතනින් හදලිමුකෝ. දෙකම එකයිනේ. ඒ කියන්නේ මට පුළුවන් ගන්න y සමානයි x ධන 2 කියලා ගන්නම්කෝ. මම x ට දෙනවා x ගන්නවා t කියලා. t කියන්නේ ඕනිම රියල් නම්බර් එකක්. තාත්වික සංඛ්‍යාවක්. හරි. එතන මගේ y වෙන්නේ t ධන 2. එතන මට xy කියන කට්ටිය මට එනවා අගයන් ගොඩක් අනන්තයක් එනවා. t වෙනස් කරන්න අගයන් ගොඩක් ගන්න පුළුවන් අපිට. ඒතර මෙයාගෙන් කියවෙන්නේ කියන්නේ මට මං ගාව ඉන්නවා 0.2 ඉන්නවා 1 3 2 4 ඒ විදිහට මම නිකිල විතරයි මෙතනින් දැම්මේ. තව දශම එහෙම දාන්නත් පුළුවන්. කොහොම හරි ඔහොමම අගයන් ගොඩාක් ගන්න පුළුවන් x ටයි y ටයි. ඔය සිස්ටම් එක මේ ඉක්වේෂන්ස් දෙක සපුරනවා. දැන් මේක graph එක ගැහුවොත් මට එන්නේ y සමාන x ධන 2 නේ. පළවෙනි එක්කෙනාගෙන් එන්නේ 2 2 y සමාන x ධන 2 කියලා. මේක තමයි පළවෙනි එක. අනිත් එක්කෙනා ගැහුවොත් 3y ඍණ 3x සමානයි 6. මට පුළුවන් ඒ කාය y ඍණ x සමානයි 2 කියලා අරගෙන y ධන x ධන 2 කියලා ගන්න. ඒතර ඒකත් එන්නේ මේක මුඩින් සමපාත වෙනවා. ඒතර මට ඡේදන ලක්ෂ්‍ය කීයද? ඉන්ටර්සෙක්ටන් පොයින්ට්ස් මෙතන එකයි තිබ්බේ. මෙතන මේ ලයින් එක දිගේ හැම පොයින්ට් එකක්ම ඉන්ටර්සෙක්ට් වෙනවානේ. ඒතර ඒකයි මට මේ t කියන එක පාරාමිතියක් අරගෙන ලියන්න පුළුවන් උනේ මෙයාගේ සොලියුෂන්ස් ටික. ඒතර හැම සොලියුෂන් එකක්ම ඉන්නේ මෙන්න මේ ලයින් එකේ මත. t ට දාන්න මෙයා ඒ සොලියුෂන්ස් අපිට ගන්න පුළුවන් ඕනේ තරම්. ඊට පස්සේ අනිත් ආකාරය තමයි දැන් මෙතන මේ දෙන්න තමයි මේක. යුනික් සොලියුෂන්ස් කිව්වේ මම අර පළවෙනියට එක ඡේදන ලක්ෂයක් හම්බෙන්න තැන. ඉන්ෆිනිට් සොලියුෂන්ස් කිව්වේ ඔය දෙකම සමපාත වෙලා ලයින් එක දිගටම ආපු තැන. ඉන්කන්සිස්ටන්ට් කියන්නේ සොලියුෂන්ස් නැති අවස්ථාව. ඒක වෙන්නේ මෙහෙම දෙයක. මෙතන යන්න. මගේ xy ඉන්නවා. මම ගන්නවා මෙහෙම සිස්ටම් එකක්. මම ගන්නවා පළවෙනි කෙනා y සමානයි 2x ධන 3 ධන 4 කියලා ගන්නවා. වැඩි වෙනවා.
දැන් එක කියලා ගන්න. අනිත් එක්කෙනා 2y 4x මෙහෙම එකක්. හරි. දැන් මම නිකමට දෙවෙනි ඉක්වේෂන් එක දෙකෙන් බෙදලා බලනවා හැම එක්කෙනාම. ඒතර මට එනවා 2 ඩෑෂ් කියලා සමීකරණයක් මේ විදිහට. y සමානයි 2x 1.5 කියලා එකක්. දැන් ඕක දෙක ඇඳ කියන්නේ මෙයා ඇඳ ඒකමනේ. ඒතර මට පුළුවන් පළවෙනි එක නැන්දුතින් y සමානයි 2x ධන 1. ඒ කියන්නේ මේ වගේ එකක් එයි. මේ තියෙන්නේ මගේ fx කියන්නම්කො පළවෙනි එක කෙනාට. මගේ gx එන්නේ මේ දෙවෙනි එක කෙනා. ඒක මට එන්නේ එකම gradient එක 2යි 2යිනේ. අනුක්‍රමනේ 1යි gradient එක 1යි. අන්තක්ඛණ්ඩේ ඉන්ටර්සෙප්ට් එක වෙන්නේ 3 බෙදීම 2 හරහා තමයි යන්නේ. ඒතර ඒක ඇඳුතින් මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඒතර දැන් ඔතන එක ඡේදන ලක්ෂයක්වත් නැහැ. ඡේදන ලක්ෂ වලින් තමයි මේ සොලියුෂන්ස් එන්නේ. ග්‍රැෆිකලි අපි බැලුවොත් මේ වගේ එකක් තමයි වෙන්නේ. මෙතන මෙහෙම මේවට එක සොලියුෂන් එකක්වත් එන්නේ නැහැ. ඉන්කන්සිස්ටන්ට් මේ සිස්ටම් එකක් කියන්නේ මේ කට්ටියට. මේ පළවෙනි දෙන්නම කන්සිස්ටන්ට්. මෙයාගේ කන්සිස්ටන්ට් කියන්නේ සොලියුෂන්ස් තියෙනවා. මෙයාගේ සොලියුෂන්ස් යුනික්. මෙයාගේ සොලියුෂන්ස් ඉන්ෆිනිට්. ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස් තියෙනවා. හරි. ඔය කට්ටිය මේ ප්ලේන්ස් එහෙම කරද්දී කියන්නේ 3D ප්ලේන්ස් එහෙම කරද්දී තව ඔය කට්ටියට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මොකද දැන් මේ පද්ධතිය ගත්තොත් XYZ කියන්නේ 3 variable system එකනේ. මම මේක 3D එක 2D කරලා තමයි මේ ඔකටට කියලා දුන්නේ. මොකද 3D වලින් කියලා දෙන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඔකටට ඒක කියලා දෙන්නත් ඕනේ. මේ කොහොම හරි 3D system එකකදී තනි ඉක්වේෂන් එකකින් එන ප්ලේන් එකක්. මම ඒක පොඩ්ඩක් කියන්නම්. ඔකට දන්නේ නැතුව ඇති ඒක. 2D coordinate system එකකුයි 3D coordinate system එකකුයි ගන්න. හරි. මට 2D coordinate system එක equations දෙකක් තියෙනවා කියන්නේ එතන තියෙන්නේ point එකක් කතා කරන්න අපි. උදාහරණයකට x සමානයි 2 y සමානයි 2. ඔන්න ඔතන තියෙනවා equations දෙකක්. ඒකෙන් එන්නේ ඒ කියන්නේ අපිට equations දෙකක් අවශ්‍යයි 2D coordinate system එකේ point එකක් කොහෙද තියෙන්නේ කියලා කියන්න. line එකක් කියන්න ඕනේ එක equation එකක් ඇති. දැන් මෙතන ගත්තොත් මේකෙන් එක line එකක් එනවා. මේකෙන් තව line එකක් එනවා. කොහොම හරි එක line එකක් අපිට කියා ගන්න ඕන නම් එක equation එකක් තිබ්බම ඇති. point එකක් කියන්න ඕන නම් මේ equations දෙකක් තියෙනවා. x සමානයි 2 y සමානයි 7 කියලා equations දෙකක් ඕන. එකින් එක අඩු වෙලා යනවා. 2D වලදී දෙකකින් පටන්ගෙන දෙකක් එන්නේ point එකකට. එකක් අඩු වුණාම line එකෙන්. 3D වලදී තුනක් එනවා point එකක් තියෙන කොහෙද කියලා කියන්න. x y z තුන් දෙනාම අවශ්‍යයි. line එකකට equations දෙකක් ඕනේ. සමහර කට්ටිය දන්නේ නැති කරලා ඇති. Cartesian form එක x ඍණ 3 මෙහෙම ගත්තොත් මම ලාවට මේක කියන්නේ ගොඩක් කරන්න යන්නේ නැහැ. දැන් මෙතන ඔය කට්ටියට පේනවා equal signs දෙකක් තියෙනවා. මේ එක equation එකක්. මේ තව equation එකක්. අපි ඔකට ඕනනම් t කියලා ගන්නවනේ පස්සේ. අපිට t එක දාගෙන පුළුවන් අපිට
ඉක්වේෂන්ස් 3ක් ලියන්න. හැබැයි t කියන්නේ තව විචල්යක්නේ. ඒතර ඒක නිකන් ආයේ 4D සිස්ටම් එකකට යනවා වගේ එකක් වැඩේ උතන වෙන්නේ. ඒ හින්දා අපි 3D එකීමු. ඔතනදී මේක ඇති මට ලයින් එකක් ප්‍රකාශ කරන්න මේකෙන් කියවෙන්නේ 3D අපි graph එකක් ඇඳුදින් XYZ කියලා ඔය ලයින් එක යනවා කියනවා 3 2 1 කියන පොයින්ට් එකේ. කියන්නේ මේ 3 2 1 එකක් ඉස්සුනාම මේ වගේ පොයින්ට් එකක් කරා යනවා වෙක්ටර් එක 2 3 5 වෙක්ටර් එක 2 3 5 කියන සෝරි වෙක්ටර් එකක් ගත්තොත් 2 3 5 x පැත්තට 2ක් දිග y පැත්තට 3ක් දිග z පැත්තට 5ක් උස ඕකේ රිසල්ටන්ට් එක ගත්තොත් මේ වගේ වෙක්ටර් එකක් නෙන්නේ අපි ඔය වෙක්ටර් එක ඔය පොසිෂන් වෙක්ටර් එකක් මෙතන මූල ලක්ෂ්‍ය ඉඳන් කතා කරන්නේ ඔන්න ඔය වෙක්ටර් එකට සමාන්තරව මේ අපි දන්න පොයින්ට් එක තියෙන 3 2 1 කියන පොයින්ට් එක තියෙන මේ A පොයින්ට් එක 3 2 1 පොයින්ට් එක එන්න ඒක දිගේ ලයින් එක යනවා මේකට සමාන්තරව ඒ කියන්නේ නිකන් මේ වගේ ඔය වගේ ලයින් එකක් යයි දැන් මම කියන්න ඕනේ මෙතන උත්තරම එකට ලිව්වට ඔතන ඉක්වේෂන්ස් දෙකක් තියෙනවා ඉක්වල් සයින්ස් දෙකක් තියෙන හින්දා ඇත්තටම තියෙන එතන ඉක්වේෂන්ස් දෙකයි දැන් අපිට එකකට යන්නත් පුළුවන් එක ඉක්වේෂන් එකකින් අපිට එන්නේ ප්ලේන් එකක් තලයක් මොකක් හරි තලයක් එන්නේ එයාට තියෙන්නේ තනි ඉක්වේෂන් එක. ඒ කියන්නේ මේ වගේ මට අඳින්න අමාරුයි මේක මෙතන. මෙහෙම තලයක් තියෙයි මේක අනන්තයටම යනවා හැම පැත්තෙම. මං තලයක එක කෑල්ලයි ඒ කියන්නේ එක කොටසයි මේ යන්නේ. මේ තලයේ ඉක්වේෂන් මේක අපි තලය ගැන ඩිස්ක්‍රයිබ් කරන්න ඕන නම් අපිට එක ඉක්වේෂන් එකක් ඇති. 2D වල ප්ලේන් එකක් අපිට බෑ 2D වල ප්ලේන් ඕන අපිට ප්ලේන් එකක් අපිට ඕන මෙහෙම පුළුවන්. දැන් ඔකට දන්න ඇති මේක. දන්නව කොහොමද මතක නැතුව ඇති. අපිට පුළුවන් මෙහෙම ගත්තොත් එන්නේ ආරය දෙක වෙච්ච මූල ලක්ෂ්‍ය ඒ කියන්නේ ඔරිජින් එක O වෙච්ච සර්කල් යන්නේ. තප්පරයක් ගන්න. ආරය රේඩියස් එක දෙක වුණා සර්කල් එකක් එන්නේ. ඒතර අපිට ප්ලේන් එකක් ඕනනම් ඩිෆයින් කරන්න පුළුවන් ඉන්ඉක්වලිටිස් වලින්. මෙහෙම එකක් ගත්තොත් අපිට එන්නේ ඔය ප්ලේන් එක. නැතුව අපිට දැන් ඉක්වේෂන්ස් වලින් බැලුවොත් අපිට ඩිස්ක්‍රයිබ් කරන්න බෑ 2D වලදී ප්ලේන් එකක්. හැබැයි 3D වලදී ප්ලේන් එකට එන්නේ එක ඉක්වේෂන් එක. ඒ කියන්නේ මේක බැලුවොත් XYZ තුන් දෙනෙක් ඉන්නවා. ඒතර මේ ඉක්වේෂන් එකෙන් එන්නේ ප්ලේන් එකක්. මෙයාගෙනුත් ප්ලේන් එකක්, මේකිනුත් ප්ලේන් එකක්. ඒතර ඔය ප්ලේන්ස් දැන් ඒවටත් මේ විදිහට හිතන්න පුළුවන්. ප්ලේන්ස් දෙකක් ඉන්ටර්සෙක්ට් වෙද්දි අපිට එන්නේ මොකක්ද ඉස්සෙල්ලාම? මේ පළවෙනි එක කෙනා. ප්ලේන් 1 එක. තව ප්ලේන් එකක් ගන්නම්.
ඔය විදිහ එකක්. ඒතර මේක දැන් ඉන්ටර්සෙක්ට් වෙනවා. මේ වගේ ලයින් එක ඉන්ටර්සෙක්ට් වෙනවා කියමුකෝ. අපි කැපෙන තැන බැලුවොත් මේ දෙක යා කරන්නනේ තියෙන්නේ. ඒතර දෙන්න දැන් මෙහෙම ගත්තොත් අපිට තිබ්බොත් දෙන්නයි. මේ දෙන්න විතරක් තිබ්බොත් අපිට පද්ධතියේ equation 1 එක equation 2 එකයි තිබ්බොත් ඒ දෙන්න විසඳුවොත් අපිට මෙන්න මේ ලයින් එක දිගේ තියෙන solutions infinite ගාන එනවා. තව plane එකක් අපිට අවශ්‍යයි. එන්නේ plane එක හැබැයි ඒ plane එකත් මේ දෙන්න intersect වෙද්දි ආයෙත් මේ ලයින් එක දිගේ කැපෙන විදියට නෙවෙයි වෙන විදියකට. ගත්තොත් මෙහෙම මේ විදියට මේ හරහාට එකක් ගත්තොත් ඕක කැපෙයි මෙන්න මෙයාව මෙන්න මේ හරි මේ ලයින් එක කියන්නේ නිල් පාට තලයටයි රතු පාට එක්කෙනාටයි පොදු වෙන්නේ මේ කළු පාට ලයින් එක දිගේ. ඒක අනන්තයටම යනවා. ඒක මත තියෙන ඕනිම පොයින්ට් එකක් එන්නේ සමීකරණ දෙක විසඳනවා. තුන්වෙනි එක්කෙනා තුන්වෙනි සමීකරණයත් අපි අතුල් කරොත් අපි හිතමු මෙයාගේ එකක් කියලා. අන්න ඒ හරහාට තිබ්බොත් ලයින් එක දිගේම එන්නේ නැහැ. එක මොකක් හරි එක තැනකදී තමයි කැපෙන්නේ. අපි කියමු මේ වගේ තැනක තලය කැපෙනවා කියලා. ඔකට මවා ගන්න පුළුවන් 3D. ඒතර මේ වගේ තැනක කැපුණොත් අපිට අන්න එතකොට තමයි එන්නේ x සමානයි මෙයා, y සමානයි මෙයා, z සමානයි එහෙම කියලා අගයන් එන්නේ අන්න ඒ අවස්ථාවට. හරිද? දැන් බැරි වෙලාවත් ඔය ප්ලේන් එක ඒකත් ගියේ මේ කළු පාට ලයින් එක දිගේ නම් අපිට ඒ වෙලාවේ එනවා infinite number of solutions තියෙනවා. මම කිව්වා consistent පද්ධතියක් consistent කියන solutions තියෙනවා කියන එක. හැබැයි solutions unique වෙන්නත් පුළුවන්. infinite number of solutions තියෙන්නත් පුළුවන්. ඒතර planes ගැන කතා කරද්දී unique solutions තියෙන්නේ මෙන්න මේ planes තුන මෙන්න මේ විදිහට දෙන්නෙක් intersect වෙන line එක මම line එක විතරක් ගන්නවා. planes දෙක දැන් අමතක කරමු. ඒතර line එක කොහොම තියෙනවා? දැනට අර රතු පාට එක්කෙනාගේ නිල් පාට එක්කෙනාගේ පද්ධතියේ solutions ටික තියෙන්නේ මෙන්න මේ line එක දිගේ. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා කැපෙන්නේ මෙන්න මේ වගේ තැනක කියමු. ඔතනින් තමයි මේ කඩාගෙන යන්නේ මේක. ලයින් එක යන්නේ මේ ෂීට් එක හිල් කරන්නේ මෙන්න මෙතන. අන්න ඔතනට අදාළ කෝඩිනේට් එක තමයි x y z තමයි අපිට එන්නේ අගයන් ටික. විසඳුම කියලා එන්නේ ඔය තුන. හරි. එහෙම නැත්නම් මෙන්න මේ ප්ලේන් එකත් අපි කියමු එයාගේ ඇක්සිස් එයත් යන්නේ නිකම් මේ විදිහට එයා කැපෙන්නෙත් එයත් කැපෙනවා මේ ලයින් එක හරියටම මෙතන. අන්න එතකොට ආයෙත් ඒ තුන් දෙනාටම infinite number of solutions තියෙනවා මේ ලයින් එක දිගේ ඒ අගයන් ටික ඔක්කොම. එතකොට තමයි infinite number of solutions එන්නේ එහෙම වුණාම. inconsistent එකත් මම ඔහොමම කියලා දාන්නම්. inconsistent වෙන්නේ දැන් මේ දෙන්න මෙහෙම කැපුණා කියමුකෝ. හරි. දෙන්නෙක් කැපුණා. තුන්වෙනි එක්කෙනා එයා මේක කපන්නෙම නැහැ. ඒ කියන්නේ මේක නිකන් උඩින් යන්නේ. ඔකට තේරෙන්නේ නැති මේ දෙන්න කැපෙන්නේ නැහැ සමාන්තර වෙන විදියට.
ඒ කියන්නේ මෙතන ලයින් එකේ මේ ලක්ෂය ඉඳන් මේ ප්ලේන් එකට අපි දුර බැලුවොත් මොකක් හරි දුරක් තියෙනවා. ඊට ටික දුරක් ගිහිල්ලා ආයෙ බැලුවොත් ප්ලේන් එක දිගේ ප්ලේන් එක මත ලක්ෂයක් ගත්තොත් තව ඒ දෙන්න අතර ඒකයි ආය ලයින් එකයි අතර දුර බැලුවොත් ආයෙත් ඒ දුරම තමයි එන්නේ. අන්න ඒ වගේ නිකන් අවස්ථාවක් හිතන්නකො. ඒතර මේක කැපෙන්නෙම නෑනේ. ප්ලේන් එක උඩින් තියෙනවා ලයින් එක යටින් තියෙනවා. එතකොට ඒකෙන් තේරුම වෙන්නේ මේ තුන් දෙනා කොතනදිවත් එක තැනකදී කැපෙන්නේ නැහැ. එක තැනකදී හරි ලයින් එකකදී හරි තුන් දෙනාම එකට කැපෙන්නේ නැහැ. දැන් තුන් දෙනාම සලකද්දි දෙන්නෙක්ගේ කැපිල්ල විතරක් අපිට මේ මැදි අර තුන්වෙනි එක්කෙනත් කොතනද ඉන්නේ කියන එක අපිට වැදගත්. මොකද ඒතොර එහෙම පද්ධතිය ගැන අපිට කියන්න ඕනි වෙන හින්දා. ඒතොර මේ පද්ධතියේ තුන් දෙනෙක් ඉන්නවා නම් එක්කෝ එක තැනකදී කැපෙන්න පුළුවන්. මේ ලයින් එක එක තැනකදී කපන්න පුළුවන් අනිත් තුන්වෙනි එක්කෙනාට. එහෙම නැත්නම් ලයින් එක මතම ඉන්න විදියට කියන්නේ මෙහෙම ආව කියමුකෝ පල්ලෙහාට. ඒතොර දැන් ওই ලයින් එක මේක මත තමයි තියෙන්නේ. ඒතොර ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස් තියෙනවා. මම හැබැයි ඔක උස්සනවා දැන් ආයෙ ප්ලේන් එක. ඉස්සුවම දැන් උඩට ගෙනියපුවම ආයෙ කැපෙන්නේ නැහැනේ. මෙහෙම පල්ලෙහාට එක තැනකදී අන්න කැපෙනවා. ඊට පස්සේ ආයෙ කැපෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැති කියන එක. ඒතර මෙහෙම කැපුණොත් infinite number of solutions. කැපෙන්නෙම නැත්තම් inconsistent. මෙහෙම මේ විදිහට නැතුව හරහාට ඇවිල්ලා කැපුණොත් මේ විදිහට මොකක් හරි එකකදී මේ වගේ තැනකදී මේක කැපුවොත් එතකොට unique solution. ඒතර graphically හිතනවා නම් එහෙම තමයි වෙන්නේ. හරි. අපි ඒ ටික අයින් කරගමු. ඒක නිකන් ඔකටියට වෙන්නේ මොකද්ද කියන එක දැනගන්න තමයි වටින්නේ. මේක අයින් කරන්න. හරි. එතන මම තාම මේට්‍රිසස් වලට ගියේ නැහැ. ඔය මේ පද්ධති වල හැසිරීම තමයි මම දැන් කියන්න හැදුවේ. ඒතර එහෙම හැසිරෙන්නේ ඇයි කියලා ග්‍රාෆ්ස් වලින් හිතන්න පුළුවන්. ඒක තමයි ඊට පස්සේ මම කිව්වේ. දැනට මම non homogeneous ටික කතා කරලා කියන්නේ homogeneous ලොකු අවුලක් නැහැ. මේකට වඩා තව කුඩා වෙනක විතරයි වෙන්නේ. ඒ කියන්නේ මෙච්චර ලොකුවට විහිදෙන්නේ නැහැ. homogeneous වුණොත් තව පොඩි වෙන එක විතරයි වෙන්නේ. ඒක මම ඉස්සරහට කියන්නම්. කොහොම හරි අපි බලමු මේට්‍රිසස් වලින් දැන් කොහොමද ඕක කොයි එක්කෙනාද කියලා අපි බලන්නේ කියලා. මේකෙදි දැන් අපි සිස්ටම් එක ගැන කතා කරන්නේ. මේකට මම තව කැලි ඇඩ් කරන්න වෙනවා. මේවා වෙන්නේ මොන අවස්ථාවේදී ඒ රෑන්ක් එකත් එක්ක තමයි බලන්නේ. consistent ද inconsistent ද consistent නම් unique solutions තියෙන්නේ infinite solutions තියෙන්නේ. එහෙනම් බලන්න පුළුවන්. අපි රෑන්ක් එකත් එක්ක තමයි ඒක කරන්න වෙන්නේ. හරි. මම මේක අයින් කරගන්නම්. හරි අපි බලමු. මෙතන දීලා තියෙනවා සිස්ටම් එකක් දීලා තියෙනවා linear equations. මම කිව්වා මේ විදිහට අපිට හදාගන්න පුළුවන් කියලා. ඊට මේක කියනවා b අසමානයි බිඳුව නම් තමයි non homogeneous කියලා කියන්නේ. කියන්නේ මොන හරි අගයන් තියෙනවා නම් b1 b2 b3 ට non homogeneous homogeneous වෙන්නේ තුන් දෙනාම බිඳුව නම්. හරි. method 1 කියලා තියෙනවා non homogeneous නම් මේකට ඇති ඉස්සෙල්ලාම යන්නේ. මේකේ method 1 එක තමයි අර joint එක දාලා ඒ inverse එහෙම ගන්න. අපිට එහෙම කරන්න කියන්නේ කෙලින්ම යන්න
පුළුවන් ඕකටිය දන්නවනම් ඉන්වර්ස් එකක් එක්සිස්ට් වෙනවා කියලා ඒ සිස්ටම් එකේ ඒ කියන මේට්‍රික්ස් එකට කියන්නේ ඉන්වර්ස් කොඑෆිෂියන්ට් මේට්‍රික්ස් එකට ඉන්වර්ස් එකක් තියෙනවා. කොඑෆිෂියන්ට් මේට්‍රික්ස් කියන්නේ අර A කියන එකනට මේ Aට ඉන්වර්ස් එකක් තියෙනවා කියලා දන්නවනම් අපිට කෙලින්ම A ඉන්වර්ස් හොයාගෙන x සමානයි A ඉන්වර්ස් B කියලා ගන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි මේකේ තියෙනවා x සමානයි A ඉන්වර්ස් B කියලා ගන්න පුළුවන්. A කියන මේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව. ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව කියන්නේ අපිට ඉන්වර්ස් එකක් තියෙනවා. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? A ඉන්වර්ස් B කියන්නේ මොකක් හරි අගයන් මේ මෙහෙම 1 2 3 වගේ අගයන් තියෙන කොලම් මේට්‍රික්ස් එකක් එන්නේ. ඒතර x වල ඉන්නේ කවුද? x y z කියන කට්ටිය. ඒතර අපිට මේකෙන් යුනික් සොලියුෂන්ස් ගන්න පුළුවන් x ට 1 y ට 2 z ට 3 කියලා. යුනික් සොලියුෂන්ස් තුනක් එනවා. හරි. එහෙම කරන්න පුළුවන් ඔය යුනික් සොලියුෂන්ස් එන සිස්ටම්ස් වලට විතරයි. ඒ කට්ටියට තමයි ඔය ඉන්වර්ස් එක එහෙම තියෙන්නේ. දැන් මම කිව්වා ඊට පස්සේ දැන් ඔය ජොයින්ට් එකෙන්නුත් පුළුවන් එලිමෙන්ටරි ඔපරේෂන්ස් කළත් ඒ ඉන්වර්ස් එක හොයාගන්න පුළුවන්. මම වැඩි කැමති ඒ විදියට යන්න. මොකද බැරි වෙලාවත් අපි දැන් හොයාගෙන යද්දි ඒ ඉන්වර්ස් එකක් ඉන්නවද නැද්ද කියලා අපිට අන්තිමට ඒ කියන්නේ කරගෙන යද්දි අපිට පේනවා ඒ ඉන්වර්ස් එකක් මෙයාට ඉන්නවද නැද්ද කියලා. මුලදිම ගානේ අහලා නැත්තම් මෙයාගේ ඉන්වර්ස් එකක් පවතිනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඒක චෙක් කරන්න පුළුවන් මේ අපි ඩිටර්මිනන්ට් එක හොයලා ඒක බිඳුව වෙන්නේ නැත්තම් අපි දන්නවා ඒ ඉන්වර්ස් එකක් පවතිනවා. එතකොට අපිට පුළුවන් ඕනනම් ජොයින්ට් එක හරි අර රෝ ඔපරේෂන්ස් එලිමෙන්ටරි රෝ ඔපරේෂන්ස් වලින් හරි ඒ ඉන්වර්ස් හොයලා පද්ධතිය විසඳන්න. අපි ඒක බැලුවේ නැහැ කියමුකෝ. චෙක් කරන්න අහලත් නැහැ. එහෙම බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒතර ඒ වෙලාවේදී ජොයින්ට් එකෙන් කෙලින්ම ඉන්වර්ස් එක ගන්න පුළුවන්. ඔකටිය චෙක් කරලා ඩිටර්මිනන්ට් එක බිඳුව වෙනවද නැද්ද කියලා. වෙන්නේ නැත්තම් බිඳුව වෙන්නේ නැත්තම් අපිට ඒ ඉන්වර්ස් වහන්න පුළුවන් ජොයින්ට් එකෙන්. බිඳුව වෙනවා නම් කියන්නේ බිඳුවෙන් බෙදන්න බෑනේ. ඒකයට determinant of a කියලානේ අපිට එන්නේ. කියන්නේ joint a බෙදීම det a එන්නේ. ඒතර මේක බිඳුව වෙනවා. ඉතින් එහෙම ඒක විතර පවතින්නේ නැහැ. ඒතර ඒ වෙලාවේදී අපිට joint method එකෙන් යන්න බෑ. යන්න වෙන්නේ elementary row operations වලින්. හරි. ගිහිල්ලා අපිට ඊට පස්සේ එන්න වෙන්නේ එක්ක row echelon form එකට නැත්නම් reduced row echelon form එකෙන් ඇවිල්ලා නවතින්න වෙනවා. දැන් මේ ගානක් තියෙනවා. ඔකට ඒක කරන්න. ඒ කියන්නේ ඔකටට පුළුවන් මේක ලොකු දෙයක් අලුත් දෙයක් නෙවෙයි. ඒ කියලා අපිට ගන්න පුළුවන් මේ සංගුණක ටික අරගෙන coefficient matrix එක හදා ගන්න පුළුවන්. පස්සේ මෙයාගේ අපි ඉස්සෙල්ලා check කරන්න ඕනේ මේක බිඳුව වෙනවද නැද්ද කියලා. දැන් මෙයා කියනවා find the inverse එක කියලා. ඒ හින්දා පේපරේ මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. අපි ඉස්සෙල්ලා මේක බිඳුව වෙන්නේ නැහැ කියලා යනවද නැද්ද කියන එක කොහොම හරි දැන් අපි A ඉන්වර්ස් එක හොයාගත්ත කියමුකෝ. A ඉන්වර්ස් එක අවුලක් නැහැ හොයාගත්තා. එතකොට අපිට පුළුවන් මේකේ ඕකටියට x සමානයි A ඉන්වර්ස් B කියන එක අපිට හදාගෙන මෙයාව මේ කවුද කියලා බලන්න. ඒක ඔකටියට කරගන්න පුළුවන්. A ඉන්වර්ස් එක කැමති විදිහකට ඔකටියට හදාගන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැත්නම් A ඉන්වර්ස් එකක් තියෙනවද නැද්ද කියලා මගදී නවතිනවද කියලා ෂුවර් නැත්නම් කොකටත් හොඳයි අර raw operations වලින් යන එක. මොකද matrix ගානේ වුණත් කොහොමද raw operations වලින් ගානක් එනවා. පළවෙනි කොටසට වගේ දෙයි A ඉන්වර්ස් එක හොයන්න. කියන්නේ A ඉන්වර්ස් හොයන්න පුළුවන් එක හොයන්න දෙයි කැමති
ආකාර දෙකකට. අපිට තිබ්බ එහෙම A ඉන්වර්ස් එක හොයන්න කියලා තිබ්බා. ඊට පස්සේ වෙන කැලක් අහලා තිබ්බා කොහොම හරි. ඒ අවස්ථාවේදී A ඉන්වර්ස් හොයන්න පුළුවන් ක්‍රම දෙකටම. හරි. ඊට පස්සේ ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එකක් ගැන කතා කරනවා. මම මේක ගන්නම්කෝ. 2x ධන 3y ධන 4y z සමානයි 10. එන්නේ මේ සිස්ටම් එක ගන්නම්. මේ කට්ටියගේ මට ලියන්න පුළුවන් ax සමානයි b කියන ආකාරයට ලිව්වොත් මම එතනම ලියන්නේ. ax මේ කට්ටිය ලියන්න පුළුවන් මට ax equals b කියලා. ඒතර a වෙන්නේ 2 3 4 ඒ කට්ටිය ලිව්වොත් 1 2 ඍණ 1 3 4 බිංදුව. පේනවා z එකක් නැහැ. z එකක් නැහැ කියන්නේ බිංදුවයි. මේ තමයි a. x කියන්නේ xyz සමානයි 10 ඍණ 1 3. හරි. මේ a මේ ඉන්නේ b නේ. මං වැඩක් කරනවා ඔය මේ a කියන සංගුණක ටිකයි එහා පැත්තේ b ගේ කට්ටියයි එකට එකතු කරලා අලුත් මේට්‍රික්ස් එකක් හදනවා. ඒකට මෙහෙම අංකනයක් දෙන්න පුළුවන් ab කියලා. a මේට්‍රික්ස් එකේ ඉන්නේ a වල ඉන්න කට්ටියයි එයාගේ කට්ටියයි ආයෙ ඉන්නේ 1 2 ඍණ 1 නේ. ඒ කට්ටිය ඉන්නවා ආය කඩිරක් හරි තනිරක් හරි කමන්නේ අවුලක් නැහැ. 10 ඍණ 1 3. මේක මෙහෙම දැම්මොත් මෙහෙම දාන්නත් පුළුවන් අර විදිහට දාන්නත් පුළුවන් කැමති එක. හරි. මෙයාට කියනවා augmented matrix එක කියලා. ඒක ලිව්වොත් augmented matrix කියලා කියන ඒවා අංකණය කරනවා a b කියලා මේ විදිහට. හරි. දැන් මේකේ තේරුම වෙන්නේ augmented කියන්නේ මොකක් හරි අපි දෙයක් අරගෙන මොකක් හරි තියෙන දෙයකට තව වෙන කැලලක් එකතු කරනවා. එකතු කරලා ඒ තියෙන දේ ලොකු කරනවා ඊට වඩා. දැන් list එකක් ගත්තොත් ඔය කට්ටිය Python list තාම කරලා නැතුව ඇති. කවන්න list එකක් අරගෙන ඒකට append කරවොත් list එකක් අරගෙන එයාට append කරනවා element එකක් අපි කියමු 4 කියලා. ඒතර අපිට අලුත් එකක් එනවා. නෙවෙයි එයාට එකතු වෙනවා 1 2 3 4 කියලා. දැන් මේ තිබ්බ matrix තිබ්බ list එක 4 append කරනවා කියන්නේ ඇතුල් කරනවා. කරලා ලොකු list එකක් ගන්නවා. දැන් ඇත්තටම කිව්වොත් ඒක මේකට අර augmented කියන වචනේ දාන්න පුළුවන්. augment කරනවා කියන්නේ මොකක් හරි තියෙන දෙයකට අලුතින් දෙයක් එකතු කරලා ලොකු කරනවා කියන එකට. ඒතර මේක augmented list එකක්. දැන් augmented matrix කියලා ගන්නෙ අර A ගාව තිබ්බ කට්ටියයි B ගේ කට්ටිය එකතු කරලා අපි ඒ කියන්නේ දෙන්නම එකට එකතු කරලා අපිට අමාරු වෙන ඒ කියන්නේ වෙන වෙනම හිතන්න දෙන්නම එකට ඉන්න matrix එකක් හදා ගන්නවා. එයාට මේ විදිහට අංකනයක් දෙනවා. එයාකට augmented matrix කියලා නමකුත් දෙනවා. දැන් මං කරන්නේ ඔකට row echelon form එකට හදා ගන්න හදන්නේ. මේකේ පුළුවන් අපිට
දැන් එක කියන එලිමන්ට් එක මෙතන හිටියනම් පළවෙනි රෝ එකේ හිටියනම් අපිට ලේසිනේ. ඒතර අපි ඔව් දැන් මේකේ හැමෝම දෙකෙන් බෙදෙන්නෙත් නැහැ 3 කියන එලිමන්ට් එක. ඒ හින්දා අපිට ලේසි දෙවෙනි රෝ එකයි පළවෙනි රෝ එකයි ඉන්ටර්චේන්ජ් කරන එක. ඒතර වෙන්නේ 1 2 ඍණ 1 ඍණ 1 2 3 4 10 3 4 බිංදුව 3. ඒතර මං කරේ R1යි R2යි මාරු කරපු එක. හරි ඊට පස්සේ පුළුවන් මේ මෙයා පාවිච්චි කරලා එයාගේ යට ඉන්න දෙන්නවම බිංදු කරගන්න ඕනේ. එක බිංදුව කරගන්න පුළුවන් අපිට. කරන්න ඕනේ මොකද්ද? R2 ඍණ R දෙවරක් R1. ආයෙ මෙයාට කරන්න ඕනේ R3 ඍණ තුන්වරක් R1. හරි එහෙම කරපුවාම මෙයාට එනවා ඍණ 1යි 6යි 12යි මෙයාගේ එනවා ඍණ 2යි 3යි 6යි. හරි නේද? ඊට පස්සේ මට පුළුවන් වැරද්දක් තිබ්බොත් කියන්න මන්ට හදාගෙන යන්න. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේක ඍණ 1කින් ගුණ කරන්න. මොකද මට එතන එක හදාගන්න ඕනේ. දෙවෙනි රෝ එකේ ලීඩින් එලිමන්ට් එක ඍණ 1 නෙමෙයි ධන 1 වෙන්න ඕනේ. ඍණ 1යි මෙයා බිංදුව 1 ඍණ 6 ඍණ 12 R2 ඍණ 1කින් ගුණ කරලා තියෙනවා. හරි මේක එහෙමම තියමු. දැන් මම කරන්න ඕනි ඔය මේ තුන්වෙනි පේලේ ඉන්නේ. ඕක මෙයාට යටින් මේ දෙවෙනි පේලියේ ලීඩින් එලිමන්ට් එක ලීඩින් එන්ට්‍රි එක වෙලා තියෙන දැනට. ඒතර ඒක හදන්න ඕනේ නැහැ. ඒක අපි හදාගත්තනේ ඒක කරගත්තනේ. දැන් එයාට යටින් ඉන්න එක්කෙනා බිංදුව කරන්න ඕනේ. ඒතර ඒක කරන්න පුළුවන් අපිට මට කරන්න තියෙන්නේ R3ට දෙවරක් R2 එකතු කරන්න ඕනි. ඒතර මේක බිංදුව වෙනවා. මේක ඍණ 9යි. මේක ඍණ 24යි ඍණ 18යිනේ. හරි. දැන් මට පුළුවන් මගේ එක ඉන්නවා මෙතනත් එක වුණා නම් වැඩේ ගොඩ. ඒ කියන්නේ ලීඩින් එන්ට්‍රි එක. දැන් මම කියන්න ඕනේ මේ ඉර ගැහුවට බය වෙන්න එපා. ඒක නෑ වගේ හිතන්නු. නෑ ඒක එච්චර හිතන්න එපා. අපිට මේ කරගෙන යන එක කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන බිංදුවක් සෙට් වෙන්නත් පුළුවන්, එක සෙට් කරගන්නත් පුළුවන්. ඔකට ගණන් හදද්දි තේරෙයි. මම දැනට කරගෙන යන්නම් මේක මට පුළුවන් ඍණ 9න් මේ පේලියෙන් බෙදලා මෙතනට එකක් සෙට් කරගන්න. ඒ කියන්නේ අර ඉර ගැන හිතන්නේ නැතුව රෝයිචරන් ෆෝම් එක ගන්න බලන්න. මුළු එකේම. මේක බෙදෙන්න ඕනි ඍණ 9. හරි. දැන් මගේ ඉන්නේ මේ ඉර නෑ කියලා හිතන්නකො. ඒතර ඔකටට කියන්න පුළුවන්ද ඒක දැන්
ඉන්නේ රෝ එචලන් ෆෝම් එකේද නැත්නම් තව කරන්න ඕනේද? ඔකට බැලුවතින් පේනවා ලීඩින් රෝ මේ ලීඩින් එන්ට්‍රි එක හැම එකේම එක වෙලා තියෙනවා. ඒතර මේ රෝ එකේ මේ රෝ එකේ මේ රෝ එකේ මේ කට්ටිය තමයි ලීඩින් එන්ට්‍රි එක හැමෝම එක වෙලා ඉන්නවා දැන්. එයාලට පහළ ඉන්න හැමෝම බිඳුවයි. ආයෙ මොනවද බලන්න ඕනේ අර මේ විදිහට තියනවාද කියලා බලන්න ඕනේ. ඒතර ඒකත් අවුලක් නැහැ. ආය non zero rows sorry zero rows නැති හින්දා ඒක බලන්න ඕනෙත් නැහැ. කියන්නේ zero rows ඔක්කොම පල්ලෙහෙන් ඉන්න ඕනි කියලා තිබ්බේ. ඒක බලන්න ඕනේ නැහැ මොකද zero rows නැහැ මෙතන. කොහොම හරි අපි දැන් හදාගත්තේ row echelon form එක. දැන් පුළුවන් මට කියන්න මේක දිහා බලලා අර පද්ධතියට අර සොලියුෂන් මේ සිස්ටම් එකට මොන සොලියුෂන්ස් තියෙන්නේ කියලා. පොඩ්ඩක් බලමු මේකේ මොනවද අහන්නේ කියලා. හරි. මම එක දෙයක් කිව්වේ නෑ මේ Gaussian elimination කියලා වචනයක් තියෙනවා. මේක solve the following system using Gaussian elimination කියලා මම දැන් ඒ Gaussian elimination එක තමයි ඔය දැන් කරේ. ඒ කියන්නේ මොකක් හරි matrix එකක් sorry augmented matrix එක අපි දැන් හදාගත්ත augmented matrix එක row echelon form එකකට හරව ගන්න එක row transformations ඇසුරෙන්. augmented matrix එක හරව ගන්න ඕනේ row echelon form එකකට row transformations කරලා. එන්නේ කරන අපි ඒ කරපු ආකාරයට තමයි කියන්නේ Gaussian elimination කියලා. මේ කරන වැඩේට තමයි කියන්නේ ඒක Gaussian elimination කියලා. හරි. දැන් මේක කියන්නේ මම රෑන්ක් එක කතා කරන්න කලින් මෙතන කියන එක ඉස්සෙල්ලා කරලා ඉන්නම් මොකද මේක ඉස්සෙල්ලා කරලා ඉන්නම්කෝ. solve the following system using Gaussian elimination. ඒ කියන්නේ ඉන්වර්ස් එක හොයන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ගිහිල්ලා මට පුළුවන් එයා row echelon එකට reduced row echelon එකටත් නෙවෙයි. ඒ හින්දා මම දැන් ආපු තැනින් නැවතුනාම ඇති. මේ Gaussian elimination එක කරලා තියෙන්නේ මම දැන් REF එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මට පුළුවන් අර පද්ධතිය මේ පද්ධතියයි ඉක්විවලන්ට් නේ. ඒතර මේක නිකන් අර මට කියන්න පුළුවන් මේක මේ අලුත් පද්ධතියත් කලින් පද්ධතිය හා සමාන XYZ දෙන පද්ධතියක්. ඒ කියන්නේ කලින් එකේ වෙනත් තිබ්බේ මෙහෙම ඉක්වේෂන්ස් ටිකකට අදාළව තිබ්බේ 10 ඍණ 1 3 කියලා. දැන් ඒ කට්ටියත් වෙනස් වෙලා කියලා පේනවා කට්ටියට 10 ඍණ 1 3 නෙවෙයි තියෙන්නේ ඍණ 1 ඍණ 12 2. තර මගේ පද්ධතිය වෙනස් වුණා වෙනස්ම එකක් වගේ පේනුනට ඇත්තටම මේ කරපු වැඩෙන් අපිට එන්නේ අර XYZ ඒ කියන්නේ ඒ කට්ටියම එන මේ ඒ කියන්නේ ඒ සිස්ටම් එකම තමයි එන්නේ හැබැයි අලුත් විදියකට යන්නේ. එයාගෙම තවත් ෆෝම් එකක් තමයි මේක. ඒත් දැන් මම කිව්වා දැන් මෙතන අපි ආය ගුණ කරලා බැලුවොත් මගේ අලුත් පද්ධතිය වෙන්නේ එකම එක්කෙනා තමයි අලුත් ආකාරයකට එයා දැන් ඉන්නවා. එයා තමයි මෙන්න මේ සමීකරණ 3. ඍණ 1 ඊට එනවා y ඍණ 6i z සමානයි 2. තර එකක් ඇවිල්ලා තියෙන්නේ. එයාගෙන් මට පුළුවන් y හොයන්න බිංදුව වෙනවනේ. ඊට පස්සේ x එනවා. x එනවා එකයි කියලා. හරි. තර මේ ටික තමයි unique solutions එන්නේ මගේ.
එතර ගෞසියන් එලිමිනේෂන් වලින් අපිට පුළුවන් මේ වගේ තැනකට ඇවිල්ලා කලින් තිබ්බ තරම් අවුල් කියන්නේ තිබ්බ වගේ අවුලක් නෙමෙයි දැන් මොනාරි කරගන්න පුළුවන්. ලේසි හදන්න z වැහෙව්වා ඊට පස්සේ එයාගෙන් y වැහෙව්වා ඊට පස්සේ x වැහෙව්වා. ඒක කරගන්න පුළුවන්. හරි. ඒතර ඉන්වර්ස් එකම හොය ඉන්න එච්චර දුරටම හොයන්න අවශ්‍ය නැහැ. හරි. මේකත් අපි බලමු. මම පොඩ්ඩක් ඉස්සෙල්ලා මේක කැල් එකේ බලන්නම් මේ. හරි. අපි තුන්වෙනි එක දෙවෙනි එක බලමු. මේක ඉස්සෙල්ලාම කියනවා obtain the echelon form of this matrix. මේ matrix එක මොකද්ද? මෙයාගේ augmented එක තියෙන්නේ 3 2 1 ඒ කට්ටිය ඉන්නවා. මේ 3 5 2 1 කියන කට්ටියත් මෙතන ඉන්නවා. shape එකේ augmented එක දීලා තියෙන්නේ කියන්නේ නැතුව. හරි. 3 මම මේක මෙහෙම කරන්න. R1යි R4යි මාරු කරලා ගන්නවා. තොර මට එන්නේ 1 1 ඍණ 1 3 2 1 3. තර මේකට equivalent matrix එකක් තමයි මම මේ එකපාරින්ම ලියාගත්තේ. දැන් මට පුළුවන් මේ යට ඉන්න හැමෝම බින්දු කරන්න. කරන්න තියෙන්නේ මෙයාව එකකින් අඩු කරන්න ඕනේ. කියන්නේ R2 ඍණ මෙහෙම ලියන්න එපා ඔය කට්ටිය මම මේක විතරක් ලියන්නම් මේ විදිහට. R3 ඍණ දෙවරක් R1 ඊට පස්සේ R4 ඍණ 3R1. මේක බින්දු වෙනවා මේක බින්දු වෙනවා මේක බින්දු වෙනවා. මෙයාගෙන් එක ගානේ අඩු කරන්න තියෙන්නේ මේක ඍණ 2යි 4යි 4යි ඍණ 2 උතර ඍණ 6යි 3යි බින්දුවයි ඍණ 3 උතර ඍණ 1යි 4යි බින්දුවයි. හරි. ඊට පස්සේ මට පුළුවන් පොඩ්ඩක් චෙක් කරන්න කවුරු හරි වැරදි නම් කියන්න නැත්තම් ආයෙ හදන්න වෙයි. හරි. දැන් කරන්න පුළුවන් මට මෙයාව එක කරගන්න ඕනි. එක කරන්න පුළුවන් මට මෙයාව ඍණ දෙකෙන් බෙදනවා මේ පේලිය. දැන් මෙයාගේ 3 ගුණාකාරයකුත් තියෙනවා මම ඒකත් කරනවා ඒ අස්සෙම. ඒ කියන්නේ එක ඍණ 1 එක ඍණ දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ එක ඍණ 2 ඍණ 2 වෙනවා. මෙයාව ඍණ 3ෙන් බෙදමුකෝ. R3 බෙදන්නේ 3. එතන මේක බිඳුව ඍණ 2 1 බිඳුව මේක එහෙම තියමු. හරි. ඊට පස්සේ කරනවා මෙයාගේ යටින් ඉන්න කට්ටිය බිඳු කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් මට R3 ධන 2යි R2යි R3 ධන R4 ධන R2 කරලා තර වෙන්නේ බිඳුවයි ඍණ 3යි ඍණ 4යි බිඳුවයි 2යි ඍණ 2යි. හරි.
මම මේක මේ පේලිය දෙකෙන් බෙදලින් මං කරන්නේ R4 කියන එක දෙකෙන් බෙදනවා. බිඳුව බිඳුව එක ඍණ එක. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ එක කියන එක කෙනා පාවිච්චි කරලා මට ඍණ 3නේ සාමාන්‍යයෙන් මං කරන්නේ එහෙමනේ. ඒ හින්දා මං දැන් ඒක කරන්න කලින් මම මාරු කරන් ඉන්නම් නැත්තම් පැටලෙයි. මොකක්ද වෙන්නේ කියලා. මං කරන්න යන්නේ තුන්වෙනි රෝ එකයි හතරවෙනි රෝ එකයි මාරු කරන එක. ඔය ඔක්කොම අර දැන් මාරු කරන එක බෙදෙන එක ඒ ටයිප්ස් වෙනස්නේ. ඒ හින්දා අපිට ඒව එකට කරන්න බෑ. කියන්නේ බෙදලා එතනම දෙන්න මාරු කරන්න එහෙම කරන්න එපා. හරි. දැන් මට පුළුවන් මේකෙන් මෙයාව බිඳුව කරගන්න. ඒක කරන්නේ R4 වෙනුවට දානවා මේක බිඳුවයි 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 ඍණ 1 මේ ටික හැමම එනවා. ඊට පස්සේ මෙතන ලීඩින් එන්ට්‍රි එක වෙන්න ඕනේ. නිසා මම කරන්නේ R4 කියන එක ඍණ එකෙන් ගුණ කරනවා. හරි. දැන් මට ඇවිල්ලා තියෙන්නේ රෝ එචලන් ෆෝම් එක. දැන් මට පුළුවන් කලින් වගේම XY Z YZ ඔව් මේ ගාන මෙතනට එන්න ඕනේ නැති එකක් කවන්න. මේක ගැන කතා කරන්න මම මේක මෙහෙම තියලා යන්නම්. මේකට මම පස්සේ එනවා. මේකේ ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එක මම ලාවට දාගෙන යන්නම්. මොකද ඒකත් එක්ක තමයි මේක කතා කරන්න ඕනේ. දන්න කට්ටිය ඉන්නවා නම් ඔකට පේන ඇති එතන ඉන්කන්සිස්ටන්ට් සිස්ටම් එකක් තියෙන්නේ. කියන්නේ සොලියුෂන්ස් නැහැ. මෙතන පේලියක් අඩුයි. බිඳුව බිඳුව එක එක. හරි. ඕක මම මෙහෙම තියලා යන්නම්. මට කතා කරන්න ඕනේ අර රෑන්ක් එකයි සිස්ටම් එකේ සොලියුෂන්ස් එන විදියයි. මෙහෙමයි සීන් එක. දැන් අපි මේ වගේ සිස්ටම් එකක් හදන්න යනවා කියමුකෝ. ඉස්සෙල්ලාම A ඉන්නවා ඊට පස්සේ B ඉන්නවා. ඒ දෙන්න දාගලා AB කියන එක්කෙනා හදාගත්තා. මේ ඉන්නේ ඔය ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එක. හරිද? මෙයාගේ ඉස්සෙල්ලාම රෝ එචලන් ෆෝම් එක ගන්න ඕනේ. මේ විදිහට ගත්තම දැන් මෙයාගේ අපි බලනවා මේ මේට්‍රික්ස් එකේ වෙනම බලනවා. ගත්තට පස්සේ හරිද? ගන්න කලින් නෝමල් හදාගෙන එන්න ඕනේ. මම දැන් අර ඉර නැතුවනේ හැදුවේ. ඒ විදිහට මේක හදන්න කලින් නෝමල් හදාගෙන ඉන්න ඕනේ. හැදුවට පස්සේ බලන්න ඕනේ ඔය කට්ටිය මෙන්න මේ මේට්‍රික්ස් එක එයාගේ රෑන්ක් එක බලන්න ඕනේ. දැන් මට කියන්න මෙයාගේ රෑන්ක් එක දැනට කීයද මේ ඉන්නේ කවුද? A කියන එක්කෙනාට ඉක්විවලන්ට් මොකක් හරි මේට්‍රික්ස් එකක්. හරි.
ඒතර මට කියන්න පුළුවන් මෙයා මේ කෑල්ල දිහා විතරක් බලලා රෑන්ක් එක A ගේ. ඒක දැන් එනවා number of non-zero rows. කියන්නේ මෙයා බිඳුව මේකයි මේකේ මොකක් හරි එලිමන්ට් එකක් ඉන්නවා බිඳුව නොවන. ඒ කියන්නේ මේ තුන් දෙනා non-zero rows. තුන් දෙනෙක් ඉන්නවා. ඒ හින්දා එයාගේ රෑන්ක් එක A ගේ 3යි. A කියන්නේ කවුද? මගේ coefficient matrix එකනේ. කියන්නේ මේ කට්ටිය විතරක් අරගෙන හදපු matrix එක තමයි A කියන්නේ. ඊට පස්සේ මේ කට්ටිය දාලා ඒගොල්ලොත් දාලා අපි එකට හදපු matrix එක තමයි augmented matrix කියන්නේ. ඒක තමයි augmented matrix කියන්නේ. ඔය කට්ටියට පේනවා මෙතන matrix එක එකයි මේක එකතු කළා තමයි මෙතන එක්කෙනා ඉන්නේ කියලා. අපි බලන්න ඕනේ රෑන්ක් එක දැන් රෑන්ක් එක හොයන විදිය මම කිව්වනේ. අපි බලන්න ඕනේ මේ A ගේ රෑන්ක් එකයි ඒක බැලුවට පස්සේ බලන්න ඕනේ augmented matrix එකේම රෑන්ක් එක. කියන්නේ මේ මුළු එක්කෙනාගේම රෑන්ක් එක ඊට පස්සේ බලනවා. රෑන්ක් එක A ගේ රෑන්ක් එක 3යි කියලා ආවා. ඊට පස්සේ ඒක අයින් කරනකො දැන් මුළු එක්කෙනාගේම රෑන්ක් එක number of non-zero rows. මුළු එක්කෙනාගේම බලද්දී මේක ගැන හිතන්න එපා. මේ ඉර ගැන හිතන්න යන්න එපා. ඒක නැතුව හිතන්න. ඒක ලොකු මේට්‍රික්ස් එක නේ. ඒක ඉර ගැන හිතන්න නැතුව ඒ ලොකු මේට්‍රික්ස් එකේම රෑන්ක් එක කියන්නේ. ඒතර මෙතන පේනවා කටියට බිඳුවේ තනිකර බිඳුව තියෙන එක රෝ එකක්වත් නැහැ. ඒතර හතර දෙනාම non-zero rows. මෙයාගේ රෑන්ක් එක augmented matrix එකේ රෑන්ක් එක 4යි කියලා ඇවිල්ලා තියෙනවා. හරි. මම අර සීන් එක දැන් කියන්න යන්නම්. හරි. දැන් මේ සිස්ටම් එකේ අපි කතා කරේ non homogeneous system එක ගැන. අපි ඊළඟ දවසේ homogeneous එක කතා කරමු. මේක අද ඉවර කරමු. non homogeneous එක. හරි. මේක homogeneous system එකක්. ඉස්සෙල්ලා consistent ද inconsistent ද කියලා බලන්න පුළුවන් ක්‍රමය තමයි මේ රෑන්ක් එක තියෙන්නේ. A ගේ රෑන්ක් එකයි B ඒ කියන්නේ පොඩි එක්කෙනාගේ රෑන්ක් එකයි A ගේ රෑන්ක් එකයි augmented එක්කෙනා ඒ ලොකු එක්කෙනාගේ රෑන්ක් එක අපි ඉස්සෙල්ලා හොයනවා. හරි. consistent වෙන්න අවශ්‍යතාවය තමයි කියන්නේ consistent වෙනවා කියන්නේ මොකද්ද? solutions තියෙනවා. එක්ක unique එක්ක infinite. එහෙම වෙන්න consistent වෙන්න අවශ්‍යතාවය තමයි rank එක A ගේ සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. එතන යන්න ඇතුලේ consistent වෙන්න අවශ්‍යතාවය තමයි rank එක A ගේ සමාන වෙන්න ඕනේ augmented එකේ rank එකට. දැන් අතන සමානුන්නේ නැහැ. එකක් 3යි කියලාවත් 4යි කියලා අනිත් augmented එක. මේ වගේ මෙතන සමාන වෙලා නැහැනේ. සමාන වෙන්න ඕනේ මොනවා හරි සොලියුෂන් එකක් තියෙන්න නම්. පොඩි එක්කෙනාගේ රෑන්ක් එකයි ලොකු එක්කෙනාගේ රෑන්ක් එකයි සමාන වෙන්න ඕනේ. අසමානයි නම් ඒ පද්ධතිය inconsistent වෙනවා. ඒ කියන්නේ solutions නැහැ. පවතින්නේ නැහැ. එහෙම වෙන්නේ රෑන්ක් A ගේ රෑන්ක් එක අසමානයි augmented matrix එකේ රෑන්ක් එකට. හරි. ඒතර ඉස්සෙල්ලාම රෑන්ක් එක දෙන්නගේ equal වෙලා තියෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. solutions තියෙන්න. එහෙම නැත්නම් solutions පවතින්නේ නැහැ. දැන් මේ system එකට solutions නැහැ. ඔකටගේ කැල් එකේ පුළුවන් මේ 4 variables simultaneous equations solve කරන්න. ඒතර මම කියන්නේ matrices වලින් නෙවෙයි මේක බලන්න ඕනේ.
කැල්ලගේ බලද්දි මේ මේකේ දැන් 4 දෙනෙක් ඉන්නවා කියලා හිතලා 4 වෙනියට හැම එකෙම බිංදුව එක මේ දාලා බලන්න. කියන්නේ මේ සිස්ටම් එක ටයිප් කරන්න කැල්ලගේ තියෙන සොලියුෂන්ස් මේ මොකද්ද සිමල්ටේනියස් සෝල්ව් කරන්න පුළුවන් තියෙනවා යටටම ගිහපුවම. ඒකේ තියෙනවා number of equations 4යි කියලා දුන්නාම x y z t කියලා එනවා. ඒ t කියන එක හැමෝටම බිංදුව දාන්න. අනික් කට්ටියට මේ අගයන්ට් එක දාන්න. ඊට පස්සේ calculator එක කියනවා no solutions කියලා. එයා ඒක බලන්නේ මෙන්න මෙහෙම රෑන්ක් එක හොයලා. මං හිතන්නේ එහෙම වෙන්න ඇති කැල්ල එක කරන ඇත්තේ. මොකද මේ රෑන්ක් එක බලනවා කියන්නේ මේ ඉන්වර්ස් එකක් තියනවද නැද්ද කියන එක ඔකට ඊට පස්සේ තේරෙයි ඒක. හරි. ඒක හිතන්න ඕනේ නැහැ. කොහොම හරි කන්සිස්ටන්ට් වෙන්නේ රෑන්ක් දෙක සමාන නම් අසමානයි නම් පවතින්නේ නැහැ ඉන්කන්සිස්ටන්ට් සොලියුෂන්ස් ටික. සිස්ටම් එකේ ඉන්කන්සිස්ටන්ට් සොලියුෂන්ස් no solutions. මේකෙන් තේරුම no solutions කියන එක. හරි. ඊට පස්සේ මේක බලමු. දැන් සමාන වුණාට පස්සේ තවත් අවශ්‍යතාවයක් තියෙනවා. unique solutions endයි infinite solutions endයි. unique solutions end නම් සමාන වුණාට පස්සේ හරිද? ඉස්සෙල්ලා සමාන වෙන්න ඕනේ ඊට පස්සේ අවශ්‍යතාවය තමයි රෑන්ක් එක A ගේ B ගේ කොහොමදත් සමාන වෙන්නේ. ඒ රෑන්ක් එක සමාන වෙන්න ඕනේ number of variables විචල්ල ගන්නට n කියන්නේ මෙතන number of variables x y z කිව්වොතින් 3යි. ඒ වගේ x y z t කිව්වොත් 4ක් තියෙනවා. දැන් මෙතන අපි හදපු ගානේ x y z විතරයි හිටියේ 3 දෙනාගෙම මේ equations 4ෙම x y z කියන්නේ 3 දෙනෙක් ඉන්නේ හින්දා n සමානයි 3 අපිට equations 3ක් තිබ්බනම් ඇතිනේ ඒක solve කරන්න. හරිද? දැන් මෙතන ඒකේ නම් මේ මෙතනින්ම අපි inconsistent වෙනවා. අපි කියමු තව system එකක මෙහෙම සමාන වුණා. rank එක සමාන වුණා. පස්සේ ඒ rank එක number of variables ගන්නටත් සමාන වෙනවා. එහෙම වුණොතින් තමයි අර unique solution එකක් එන්නේ. අර අපි ඉස්සෙල්ලාම හදපු එක වගේ. ඒක තියෙනවා මෙන්න මෙතන. මේක බැලුවොත් මේක බලන්න. මෙයාගේ rank එක කීයද කියනවා rank of A. රොයිචලන් ෆෝම් එකේ ඉන්නේ. ඊට පස්සේ අපිට rank එක බලන්න පුළුවන්. rank එක බලන්නේ කාගේද? A ගෙයි. ඒතර එයාගේ rank එක මම ලියලා ඉන්නවා. A ගේ rank එක වෙන්නේ 3යි. ඊට පස්සේ බලනවා augmented එක්කෙනාගෙම. ඒක බලද්දි මේ මැද එක්කෙනා නැහැ කියලා හිතන්නකො. දැන් මේ matrix එකේ rank එක කියන්නේ. ඒක වෙන්නේ කීයද? number of rows ගන්න ආයෙත් 3යි නේ. සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ solutions පවතිනවා. දැන් අපි හොයලත් බැලුව එක පැවතුණා. අනික unique solutions වගේක් ආවා. ඒකට හේතුව වෙන්නේ number of variables කීයද මේ system එකේ? මෙයාගේ x y z 3යි තිබ්බේ. rank එකත් 3 වෙලා තිබ්බ දෙන්නගෙම. ඒතර 3 සමානයි rank A සමානයි rank AB සමානයි number of variables ගන්න 3යි. ඒතර unique solutions ආවා. දෙන්න අසමාන වුණොත් අපිට කියන්න පුළුවන් inconsistent කියලා. no solutions. කියන අපිට කියන්න පුළුවන් rank A මෙතනින් පස්සේ කරන්න ඕනේ rank A අසමානයි rank B. rank AB. Therefore
අපිට කියන්න පුළුවන් system has no solutions කියලා. infinite solutions එන්නේ infinite solutions එන්නේ අපි කිව්වා අර මුලදී මතකද මේ අපි ගැහුවා මං දුන්නා equations දෙකක් හැබැයි දෙකම එකම equations සමපාත වෙන දෙකක් දුන්නේ xy කියලා දෙන්නෙක් හිටියා දෙන්නම හැබැයි මම නිකන් හොරගල්ලා වගේ එකම equation එක තමයි දීලා තිබ්බේ x සමානයි y සමානයි x නොයි 2y සමානයි 2x වගේ එකක් දුන්නොත් මෙහෙම එකක් නෑ දෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම බලද්දි variables ගන්න දෙකයි xy කියලා n සමානයි 2 වෙනවා. හැබැයි equations දෙකක් තිබ්බා වගේ පේනුනට ඕක row echelon form එක හැදුවට පස්සේ අපිට එනවා ඇත්තටම තියෙන එකයි කියලා. તો rank එක එන්නේ එකයි කියලා. දැන් තුනක් තියෙද්දි ඒව ලොකුවට පේන්නේ නැහැ. මේ row echelon form එකටම ගේන්න ඕනි rank එක මේ කීයද කියලා බලන්න. ඒතර එහෙම ආපුවාම පේනවා තියෙන variables ගාන තුනක් වුණාට අපිට තියෙන්නේ නිකන් පටන් ගත්තෙම දෙන්නෙක් හිටියා වගේ තමයි තියෙන්නේ. එකක් බොරුවට නිකන් අනිත් එක්කෙනාම තමයි ඉන්නේ. කියන්නේ equation එකක් repeat වෙලා වැඩිපුර මෙතනදී වෙන්නේ rank A එකයි rank B එකයි සමාන වෙලා තියෙන හැබැයි n ට වඩා කුඩයි. මෙහෙම වෙනවා නම් තමයි infinite solutions. n කියන්නේ number of variables. rank එක අපි දන්නවා. rank එක නිකන් හිතන්න පුළුවන් දැන් මේ වගේ එකක පේනවා. අපිට ඇත්තටම equations මදි කියලා. විචල්්‍ය දෙකයි equations තියෙන්නේ ඇත්තටම එකයි. මේක අරයාමනේ. ඒකයි මෙහෙම අපිට තනි line එක ආවේ. ඒතර එයා මත තියෙන හැම එකක්ම තමයි solutions. unique solutions වෙන්නේ මේ වගේ කුයි මේ වගේ කැපෙන ඒ කියන්නේ equations දෙකකුත් තියෙනවා කැපෙනවා number of variables ගානත් දෙකයි. ඒ කියන්නේ rank එකයි number of variables ගාන සමාන වෙනවා කියන්නේ අන්න ඒ වගේ ඇත්තටම නිකන් බොරු එකක් නෙවෙයි. මේ ඇත්තටම equations දෙකක් තියෙනවා. ඒ කියන්නේ variables ගානට හරියන්න එතන ඇත්තටම equations ගානක් තියෙනවා. inconsistent වෙන්නේ ඕක හදලා බලද්දි x ධන y ධන z සමානයි අපි කියමු 1යි අනිත් එක්කෙනා ඉන්න y ධන z සමානයි 2යි ඊට පස්සේ බිංදුවයි සමානයි 4 වගේ එකක් එනවා. කියන්නේ බිංදුවයි x ධන බිංදුවයි y ධන බිංදුවයි z ඒවා මෙතන contradiction නැති. ඒ කියන්නේ මේක වෙන්නේ නැති දෙයක් නේ. බිංදුව සමානයි 4 කියලා එකක් වෙන්නේ නැහැනේ. එහෙම වෙන්නේ නැත්ත හේතුව එහෙම වැරදි දෙයක් මුලදී පටන් ගද්දි මෙහෙම දෙයක් නෙමෙයි අපිට තියෙන්නේ. මුලදී පටන් ගත්තේ ලස්සන equations තුනක් තියෙනවා. හදාගෙන row echelon form එකට ආවට පස්සේ ඒ ආපු එක්කෙනාගේ equations තුන බැලුවොත් තමයි මෙන්න මේ වගේ බිංදුව සමානයි 4 කියලා එකක් එන්න ගන්න. හරි එහෙම එකක් ආවේ මම කිව්වා දැන් practically අපි assume කරනවා xyz ට අගයන් තියනවා කියලා ඒ අවස්ථාවට. හැබැයි practically එහෙම සිද්ධියක් වෙන්න ඉඩකඩක් නැහැ. ඒතර අපි මුලදීම assume කරනවානේ මෙහෙම xyz පවතිනවා ඒ කට්ටියට අගයන් තියෙනවා කියලා assume කරනවා නැති දෙයකට. අන්තිමට එනවා බිංදුව සමාන 4යි කියලා නිකන් ඒ කියන්නේ වෙන්න බැරි දෙයක් එනවා. මේ පළවෙනි එක්කෙනා අපි assume කරපු එක වෙන්න බැරි වුණ හින්දා තමයි අන්තිමට දැන් මෙහෙම දෙයක් පෙනෙන්න ගත්තේ. දැන් මේක පේන්නේ එහෙම වෙන්න බැරි දෙයක් කියලා. කරගෙන ඇවිල්ලා අන්තිමට එන එක්කෙනා
හැබැයි පේනවා හොඳට වෙන්න බැරි දෙයක් කියලා. මේක ලොජික් වලදී හොඳට කතා කරනවා proof by contradiction කියලා කොටසදී. එහෙනම් එච්චර කියන්න නැතුව ඉන්නම් ඒකට. කොහොම හරි inconsistent වෙන්නේ මෙන්න මේ වගේ බිඳුවක් එනවා ඊට පස්සේ එහා පැත්තේ බිඳුව වෙලා නැහැ. 4ක් කියලා එන්නේ. උදාහරණයක් ගත්තොත් මේම හදන් ඇවිල්ලා ඔකටිට අන්තිමටයි මෙන්න මේ වගේ එකක්. ඔව් මෙතන දැන් මෙතනම තියෙන එක මං රෑන්ක් එකයි ඒනුයි ඒබිනුයි අසමාන වෙන්නේ ඉන්කන්සිස්ටන්ට් ඒවාගේනේ. ඒතර මේකේ අපි බැලුවොත් ඉක්වේෂන්ස් ටික මොනවා වගේද කියලා අපි රෙන්නේ x ධන y ඍණ z සමාන 1 කියලා එක ඉක්වේෂන් එකක් එනවා. අනිත් එක එනවා y ඍණ 2 z සමානයි ඍණ 2 කියලා එනවා. ඊට පස්සේ z සමානයි ඍණ 1 කියලා එනවා. ඊට පස්සේ තව එකක් එනවා බිංදුව සමානයි 1 කියලා. මෙතන දැන් මේ තුන් දෙනාගෙන් හදන්න පුළුවන් ඇති. හැබැයි අපි පටන් ගත්ත සිස්ටම් එක ඒක නෙවෙයිනේ. කියන්නේ මේ තුන් දෙනා තිබ්බනම් එක්ක සොලියුෂන්ස් තියෙන්න තිබ්බා. හැබැයි මෙහෙම එක්කෙනෙකුත් හිටියානේ. අපි යා නැහැ කියලා ගන්න බෑනේ. ඒතර එන්නේ සිස්ටම් එක දැන් මේක අපි බලද්දි කියන්න බෑනේ. බලද්දි පේන්නේ නැහැ බිංදුව සමානයි 4 වගේ එකක් තියනවා කියලා. කරගෙන යද්දි තමයි පේන්නේ අන්තිමට මෙහෙම වෙන්න බැරි දෙයක් වෙලා තියෙනවා කියලා. කියන්නේ මෙතන තියෙන්නේ බිංදුව සමාන 1 කියලා. එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්නේ A, මේ පැත්තේ ඉන්නේ B. ඒතර අපි x y z දාලා බැලුවම අන්තිමට මෙහෙම අවුලක් නැති ඉක්වේෂන්ස් තුනක් එනවා. හැබැයි අවුලක් තියෙන එක්කුත් එනවා. එයත් අපේ සිස්ටම් එකේ ඉන්න එක්කෙනෙක්නේ. අපි එයා නැහැ කියලා ගන්න බෑ. ඒතර මේ සිස්ටම් එකේ මේ බිංදුව සමානයි 1 කියන වැරදි ඉක්වේෂන් එක තියෙන හින්දා මේ සිස්ටම් එකට සොලියුෂන්ස් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒ මෙහෙම වෙන්නේ බිංදුව සමාන 1 කියන්නේ මේ රෑන්ක් එක වෙනස් වෙද්දි. දැන් බලන්න රෑන්ක් එක 4 නම් මෙතනට එකක් දැන් මෙතනට අගයක් තියෙනවනේ මොකක් හරි එකක්. හරිද? ඒතර ඒ අගයක් තිබ්බම මෙතනට බිංදුවේ ගොඩක් සෙට් වෙන්නේ නැහනේ. දැන් නැත්නම් මෙහෙම ගන්නකො. මෙයාගේ රෑන්ක් එක මම එකකින් අඩු කරලා වෙන එකක් හරිද? මෙතනත් බිංදුව වෙනවා කියමුකෝ. එතකොට අවුලක් නැහැ. එහෙම වුණා නම් බිංදුව සමානයි බිංදුව කියලා එනවා. එතකොට අර උඩ තුන් දෙනාකින් හදන්න පුළුවන්. මෙයාගේ අවුලකුත් නැහැනේ. දැන් අපේ තිබ්බේ කීයද? ඍණ 1. ඒතර දැන් මෙතනදී මෙහෙම තිබ්බොත් රෑන්ක්ස් දෙක වෙනස්. ඒතර සමාන වුණොත් විතරයි අපිට ඒ කියන්නේ මේ විදිහට අමුතු මේ ඉක්වේෂන්ස් එන්නේ නැත්තේ. නෑ එකනේ ගත්තේ. මේ රෑන්ක් එක වෙනස් වෙච්ච ගමන්ම රෑන්ක් එක වෙනස් වෙනවා කියන්නේ දැන් මම ඔක මතක තියාගන්න මෙහෙම දැන් මේ වගේ බ්ලොක් එකක් සෙට් වෙනවා තින් පේනවා දැන් මෙතන රෑන්ක් එක 3යි මෙතන 4ක් කියලා. ඒතර ඒ දැන් මේ වගේ ෂේප් එකක් එද්දි ඉන්කන්සිස්ටන්ට් බිංදු ටිකක් තියෙන මෙතන. ඒතර බිංදුව සමානයි 1 කියලා එන අන්තිමට. මේක මම අතනින් අදින්නම්. ඔකට ලේසි නම් එහෙම හිතුවට අවුලක් නැහැ. කියන්නේ මේ මේට්‍රික්ස් එකේ අගයන් තියෙන ටික තමයි මම මේ සර්කල් කරන්නේ මේ වට කරන්නේ. අනිත් කට්ටිය බිංදුවේ කට්ටිය අතාරිනවා. හරි කන්සිස්ටන්ට් නම් රෑන්ක් A එකයි රෑන්ක් AB එකයි සමානයි. හරි යුනික් සොලියුෂන් එකක් නම් රෑන්ක් A එකයි රෑන්ක් AB එකයි සමානයි. ආයේ ඒක සමාන වෙනවා විචල්්‍ය ගානටත්. මෙතනදී රෑන්ක් A එකයි රෑන්ක් AB එකයි සමානයි. හැබැයි කුඩයි විචල්්‍ය ගානට. එතකොට
මෙයාගෙන්නේ යුනික් එක්කෙනාගෙන්නේ මේ වගේ පාට කරලා එකක්. කියන්නේ මුළු මේට්‍රික්ස් එකම හිතුවදී රෑන්ක් A එකත් සමානයි රෑන්ක් B එකත් සමානයි number of variables ගන්නටත් සමානයි. ගොඩක් වෙලාවට number of variables ගන්නනේ rows ගන්නනේ. ඒක මේ වගේ විදිහට තමයි එන්නේ යා. infinite number of solutions එන්නේ matrix එක මේ වගේ. infinite number of solutions එන්නේ ආය මේ rectangle එකක් ත්‍රිකෝණාශ්‍රයක්. shape එක ඒ හැඩේ එක හැබැයි මුළු ඔක්කොම cover වෙන්නේ නැහැ. මේ යට බිඳුවේ පේලියක් තියෙනවා. ඒතර අපි කියමු මෙතන 3 by 3 එකක් කියමු. ඒතර x y z ගත්තොත් නෑ 4 by 4 එක. හරි කවන්නේ. මේකේ n ගාන අපි කියමු 4යි කියලා. n සමානයි 4යි. හැබැයි මේකේ පේලි 3යි තියෙන්නේ. මෙතන එකකුයි මෙතන එකකුයි. මේ පේලිය විතරයි 0 non zero rows තියෙන්නේ. හැබැයි දෙන්නගේ සමාන වෙලා තියෙනවා. ඒකයි දැන් අසමාන වෙන තැන්වලදී තමයි මේ වගේ හැඩයක් එන්නේ. ගොඩක් වෙලාවට ඒ කියන්නේ හැමතිස්සෙම අසමානයි නම් රෑන්ක් එක A ගේ ඒක කුඩයි ඒ රෑන්ක් එක AB ගේ වඩා. මොකද දැන් රෑන්ක් එක A ගේ රෑන්ක් එක ලොකු වෙන්න බෑ කවදාකවත් ඒ මේ ඔග්මෙන්ටඩ් එකට වඩා. මොකද තේරෙනවා ඇති. මොකද දැන් මෙතන බිංදුව එක වෙනකොට එක බිංදුව තිබ්බොතින් අපි මෙයාගේ මෙන්න මෙයාගේ රෑන්ක් එකත් 4යි. මේ ලොකු එක්කෙනාගේ රෑන්ක් එක ඒකත් 4යි නේ. අතන බිංදුව උනාට මෙතන ඉන්නානේ එක කියන එක්කෙනා. මේකේ රොයිචරන් ෆෝම් එකේ නෙවෙයි තමයි. හැබැයි මම මේ කියන්නේ රෑන්ක් එක වෙනස් වෙනවා නම් A ගේ රෑන්ක් එක හැමතිස්සෙම කුඩයි B ගේ එකට වඩා. ඒ රෑන්ක් A B ගේ එකට වඩා. තිබ්බ එක කීයද? 0.1 නේ. 0.1. එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඔය කට්ටියට වැදගත් වෙයි කියලා මම කිව්වේ. ඒතර මෙහෙම අමුතු හැඩයක් එන්නේ මේට්‍රික්ස් එක ඇතුලේ අනිත් කට්ටිය බිඳුවයි. ඒ කට්ටිය එන්නේ ඉන්කන්සිස්ටන්ට් අය. මේ විදිහට පේලියක් බිඳුව වෙලා ඒ කියන්නේ number of variables ගාන තමයි චෙක් කරන්නේ. ඒ කියන්නේ බිඳුව ඇවිල්ලා මේ number of variables නුත් 3ක් වුණොත් එතකොට අවුලක් නැහැ. එතකොට ආය infinite නෙවෙයි consistent unique වෙනවා. මොකද මේ ඒක ඔය බලන්න ඕනේ හරියට මේ හැඩේ විතරක් අරගෙන ඒ කියන්නේ බිංදු තිබ්බ පළියට එක පාට ගහන්න යන්න එපා. අපි බලන්න ඕනේ හරියටම number of variables කීයද rank එක කීයද කියලා. ඒ කට්ටිය කම්පෙයාර් කරලා ගන්න. මම මේ නිකමට මේ තමයි මේ ඩයග්‍රෑම් එක පෙන්නුවේ. එක්සර්සයිස් එකක් තියෙනවා ඉන්න මේක මේ ගාන කරන්න අනිවාර්යෙන් මෙතන තියෙනවා මේ තීරි ගහලා බලන්න යන්න එපා. මොකද ඒක පොඩ්ඩක් පටලවලා තියෙන්නේ. මම ඩිටර්මිනන්ට් එකෙන් වෙන සිද්ධියක් පොඩ්ඩක් කියන්නම් අන්තිමට. කවන්නේ කොහොම හරි මේ ගණන් ටික try කරන්න. දෙවෙනි එකයි තුන්වෙනි එකයි මේ example කියන මේ ගානයි බලන්න. මේක අවශ්‍ය නැහැ. ඒක පස්සේ බලමු. කොහොම හරි අපි කරපු නැති කෑල්ලකට දැන් මේකේ ගානක් හැදුවා ඉන්කන්සිස්ටන්ට් වෙන ගානක් හැදුවා ඉන්ෆිනිට් වෙන එකක් තමයි හැදුවේ නැත්තේ. ඒක අතනදි සෙට් එක යෝ කටියට ඒක අවුලක් කරගන්න එපා. මං ඩිටර්මිනන්ට් එකට වෙන සීන් එකත් කියව වෙලා ගිහලා ඇඩිනේ.
නිකමට කියන්නම් මෙතන ඇත්තරම දැන් බැලුවතින් මෙහෙම ගන්නු. දැන් මේ බ්ලොක්ස් ටික මං ඇන්දනේ යුනික් සොලියුෂන් එකේ නම් ඔය ඒගේ මේ ඒ කියන එක්කෙනාගේ කියන්නේ මෙතන ඉන්න එක්කෙනා පොඩි එක්කෙනා එයාගේ ඩිටර්මිනන්ට් එක බිංදු වෙලා නැහැනේ. මොකද බිංදුවේ පේලියක් නැහැනේ මෙතන. හරිද? ඒතර යුනික් සොලියුෂන්ස් නම් අනිවාර්යෙන් ඩිටර්මිනන්ට් එක ඒගේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිංදුව. එහෙම වුණොත් ඉන්නේ A ඉන්වර්ස් එහෙමත් ඉන්නේ. ඒක බලන්න පුළුවන් මෙතන බිංදුවේ පේලියක් නැති වෙනකොට. අපි ගානක් කරා එතනත් එයාගෙත් මෙතන මෙන්න මේ A කියන එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක හෙව්වොතින් බිංදුව වෙන්නේ නැහැ. මේ මෙතන බිංදුවක් වුණොත් තමයි බිංදුව වෙන්නේ. ඒතර මේකේ ඩිටර්මිනන්ට් එක බිංදුව වෙලා නැහැ ඉන්වර්ස් එකක් ඉන්නවා. ඒතර යුනික් සොලියුෂන්ස් තියෙන හැම අවස්ථාවකදීම ඉන්වර්ස් එකක් ඉන්නවා. ඉන්වර්ස් එකක් ඉන්නවා කියන්නේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිංදුව වෙනවා. අනිත් අවස්ථා දෙකේම ඩිටර්මිනන්ට් එක බිංදුව වෙනවා. ඒක පොඩ්ඩක් වැදගත්. මේක මෙයාගේ බිංදුවයි. ඉන්කන්සිස්ටන්ට් වෙද්දිත් ඩිටර්මිනන්ට් එක බිංදුවයි. යුනික් සොලියුෂන්ස් එද්දි විතරයි ඩිටර්මිනන්ට් එක අසමානයි බිංදුව වෙන්නේ. ඉන්වර්ස් එකක් තියෙද්දි විතරනේ යුනික් සොලියුෂන්ස් වෙන්නේ. අනිත් හැම වෙලාවෙම එක්ක ඉන්කන්සිස්ටන්ට් එක්ක ඉන්ෆිනිට්. ඉන්කන්සිස්ටන්ට් වෙන්නේ දැන් ඔකට පේනවා බිංදු 3ක් ඉන්නවා අපේ A ගාව. ඒතර A ගේ ඩිටර්මිනන්ට් එක හෙව්වොත් මේ බිංදු 3 හින්දා ඩිටර්මිනන්ට් එක බිංදුව වෙනවා. ඒ විදිහටම මෙයාගේ A B ගේ ඩිටර්මිනන්ට් එක හෙව්වොත් ඒක බිංදුවයි අපිට අවශ්‍ය වෙන්නේ හැබැයි A කියන එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක. එතනත් ඉන්නවා බිංදුවේ පේලි 3ක්. බිංදුවේ පේලියක් ඉන්නවා. ඒතර එයාගේ ඩිටර්මිනන්ට් එක A කියන එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක බිංදුව වෙලා තියෙනවා. මෙතන A B ගෙත් ඒ කියන්නේ ඔග්මෙන්ටඩ් එක්කෙනාගෙත් ඩිටර්මිනන්ට් එක බිංදුවයි. ඒක අපිට වැඩක් නැහැ. අපි බලන්නේ පොඩි එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක. ඒතර පොඩි එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක මෙතනදී බිංදුවේ පේලි නැති හින්දා තනිකරම අසමානයි බිංදුව වෙලා A ඉන්වර්ස් එක්කුත් ඉන්නවා. ඉන්ෆිනිට් සොලියුෂන්ස් නේ ඉන්කන්සිස්ටන්ට් වෙද්දී ඔකට පේනවා මෙතන A ඉන්වර්ස් එකක් නැහැ ඩිටර්මිනන්ට් එක බිංදුව වෙන නිසා. මෙයාගෙත් A ඉන්වර්ස් එකක් නැහැ ඩිටර්මිනන්ට් එක බිංදුව වෙන නිසා. ඩිටර්මිනන්ට් එක බිංදුව වෙන්න හේතුව මෙහෙම බිංදුවේ පේලියක් තියෙනවා යටින්ම. එතකොට ඒකයි යුනික් සොලියුෂන්ස් වලට විතරයි මේක වෙන්නේ. අනිත් දෙන්නටම සමානයි බිංදුව. අසමානයි බිංදුව වෙද්දී යුනික් සොලියුෂන්ස් තියෙනවා. නැත්තම් ඉන්ෆිනිට් හරි ඉන්කන්සිස්ටන්ට් හරි වෙනවා. හරි එච්චරයි තීරි තියෙන්නේ. අර ගණන් ටික බලන්න මේ අද තීරි ගොඩක් කරුණ හින්දා අමතක වෙයි නැත්තම්. රොයිචිලන් එක කරා රෑන්ක් එක කරා ඊට පස්සේ සොලියුෂන්ස් සිස්ටම් එක ආකාර කතා කරා ඒකේ හැසිරෙන කන්ඩිෂන්ස් කතා කරා. ඒ ඔක්කොම මේ මම PDF එක එවන්නම්. PDF එක මෙතනින් හැබැයි ඒකට කතා කරන්න පටන් ගන්න තියෙන්නේ අර මෙහෙම බෙදලා ඩිටර්මිනන්ට් එකෙන් බෙදලා ඊට පස්සේ තමයි රෑන්ක් එක ගැන කියලා තියෙන්නේ. ඒ හින්දා තමයි මම කිය බලන්න එපා කියලා. ඔකටිට ලේසි වෙයි මෙන්න මේ විදිහට හිතක් දෙනවා. ඒ කියන්නේ ඉස්සලාම රෑන්ක් එකෙන් හිතලා සොලියුෂන්ස් තියනවද නැද්ද කියලා බලලා සොලියුෂන්ස් තියනවා නම් මේ මොන සොලියුෂන්ස් තියෙන්නේ කියලා බලන්න ආයෙ රෑන්ක් එකේ සමාන වෙනවද වේරියබල්ස් ගන්නට නැත්නම් වේරියබල්ස් ගන්නට වඩා කුඩයිද රෑන්ක් එක කියලා අපිට බලන්න පුළුවන් සොලියුෂන්ස් මොනවද කියලා. ඊට අමතරව දෙයක් තමයි සොලියුෂන්ස් තියනවා නම් ඩිටර්මිනන්ට් එක අසමානයි බිංදුව වෙන්න ඕනේ. ඉන්ෆිනිට් සොලියුෂන්ස් හරි ඉන්කන්සිස්ටන්ට් සොලියුෂන්ස් හරි නම් වෙන්නේ ඒ ඩිටර්මිනන්ට් එක බිංදුව වෙනවා දෙන්නගේ. හරි එච්චරයි තියෙන්නේ. අපි නවත්තමු අද ගොඩක් වෙලා කරපු හින්දා.